නිරිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට. සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අදත් මේ ඉරිදාවේ සමෘද්ධි උදානයෙන් ඔබ මුණ ගැහෙන්නේ. මේ දිනවල අපගේ වගකීම නැතිනම් පුද්ගල වගකීම පිළිබඳව වැඩි වශයෙන් කතා කරන සමයක්. නැතිනම් ඔබ විසින් ඉටු කරන යහපත් හුරු පුරුදු ටික යහපත් පැවැත්ම අනිකාගේ ජීවිතය සහ සමාජයේ පැවැත්ම තීරණය කරනවා. ඉතින් පුද්ගල දුරස්ථ භාවය ආරක්ෂා කරගෙන ඒ වගේම නව්‍ය සාමාන්‍යීකරණය තුළ කටයුතු කරමින් අපගේ එදිනදා ජීවිතය පවත්වා ගැනීමයි වැදගත් වන්නේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගැනයි අවධානය යොමු කරන්නේ. ඉතින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක ඔබ ස්වයංපෝෂිත පුද්ගලයෙකු බවට පරිවර්තනය කිරීම උදෙසා මේ අසීරු අවස්ථාවේ පවා රජයේ වැඩසටහන් ගණනාවක් ඔබ වෙනුවෙන් දියත් කර තිබෙනවා. එහි වැඩි වගකීමක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට පැවැර තිබෙනවා. ඔවුන් කරන ඒ වැඩසටහන් පෙළගැස්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් Tamanගේ ජීවිතයේ වඩා වෙනස් මාවතක් කරා කැඳවාගත් පුද්ගලින්ගේ අත්දැකීම් අදත් පෙළින් පෙළ ඔබට කියන්නට සූදානම්. විසිතුරු මල් පැල අලවිය ඒ වගේම මල් පෝච්චි නිෂ්පාදනය සහ විසිතුරු මසුන් අලවිය සිදු කරන සාර්ථක ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරු ඔබට කියනවා. ඒ වගේම මේ ව්‍යාපාරයේ ආරම්භය පිළිබඳව අත්දැකීම ඔබට සමීප කරන්නේ සමෘද්ධි බැංකුව බෙන්තොට කළමනාකාරීතුමිය. මංගල ඡායාරූපකරණය ඒ වගේම ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යන තරුණ ව්‍යාපාරිකයෙකුගේ අත්දැකීම් ඔබේ ජීවිතයටත් යම් වෙනසක් සිදු වේවි කියන විශ්වාසයත් එක්ක ඔහුගේ කතාවත් ඔබට කියනවා අද සමෘද්ධි දානයේ මේ අපේ වැඩසටහන් පෙළගැස්ම තුළ. ඒ වගේම සමෘද්ධි පුවත් තුළින් අවධානය යොමු කරන්නේ වවුනියාවේ ආසිකුලම ආර්ථික භෝග වගා ආදර්ශ ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ අත්දැකීම් පිළිබඳව ඔබට කියන්නට. රැඳෙන්න මේ අඩහොරාවකට ආසන්න කාලය සමෘද්ධි උදානයත් එක්ක. සමෘද්ධි උදානයේ අද මුල්ම අවධානය දිරිමත් පියෙක් පිළිබඳව. ඔහු රැකියාව කළේ විදේශගතව සූපවේදියෙක් විදිහට. නමුත් අවාසනාවන්ත ලෙස තමන්ගේ ආදරණීය බිරිඳ පිළිකා රෝගයෙන් ජීවිතක්ෂයට පත්වනවා. ඒ වෙනුවටත් ඇය රැකියාව සිදු කරමින් සිටි සමෘද්ධි බැංකු ශාඛාවක් තුලමයි. ඔවුන්ගේ එකම දියණිය 8 වසරේ ඉගෙන ගන්නා සමය. ඔහුට සිදු වෙනවා තමන්ගේ දියණිය රැක බලා ගන්නවා වගේම ආර්ථිකයත් ශක්තිමත් කරගන්න අවස්ථාවක් උදා කරගන්නට. ඔහුට පිහිටට එන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ රැකියාව කරපු සමෘද්ධි බැංකු ශාඛාවමයි. ස්වයං රැකියාවක් විදිහට ඔහු ආරම්භ කරන්නේ විසිතුරු පැල තවානක් ඒ ආශ්‍රිත තවත් නිෂ්පාදන ක්‍රියාවලියක්. ඉතින් ඔහුට අවස්ථාව උදා වෙනවා තමන්ගේ ආදරණීය දියණියත් රැක බලාගෙන තමන්ගේ ව්‍යාපාරයත් නගා සිටුවා ගනිමින් ආර්ථිකය හොඳ තත්ත්වයට පත් කරගන්නට. මේ වෙන විට තමන්ගේ ආදරණීය දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවියක් බවට පත් වී හමාරයි. ඔහුගේ අත්දැකීම ඔබටත් දිරියෙන් නැගී සිටින්නට හොඳ ශක්තියක් සපයාවි. මස්සලගොඩ දෝපේ බෙන්තොට පදිංචි කුමාරදාස වීරසිංහ වෘත්තීයෙන් සූපවේදියෙක්. විදේශගතව රැකියාවක නියැලී සිටියේදී පිළිකා රෝගයට ලක්ව තම බිරිඳ මිය යාමෙන් පාසල් යන දියණිය රැකබලා ගැනීම ඔහුට පැවරෙනවා. නිවසින් බැහැර නොයමින් ආදායමක් උත්පාදනය කිරීමට විසිතුරු මල් පැල තවානක් ආරම්භ කරන්නට ඔහු කටයුතු කරනවා. ඒ සඳහා ඔහුට මඟ කියන්නේ බෙන්තොට සමෘද්ධි බැංකුවයි. මම විදේශගත වෙලා හිටියේ සෞදි රටේ හිටියේ මේ අවුරුදු 8ක් සෞදියේ සේවය කරද්දී අදිස්සියේ මගේ නෝනා අසනීප වුණා. ඒ අසනීප වෙච්ච වෙලාවේ මම ලංකාවට ආවා. එයා මම ඇවිල්ලා අවුරුද්දකින් වගේ එයා මිය ගියා. මිය ගියාම මගේ දියණිය විතරයි ගෙදර තනියෙන් හිටියේ. එයාට උදව්වක් වශයෙන් එයාට ආරක්ෂාව පිණිස මම මේ ව්‍යාපාරය සුළුවෙන් පටන් ගත්තා. මේ සුළුවෙන් පටන් අරන් කරගෙන යනවා. මගේ නෝනා සමෘද්ධි බැංකුවේ වැඩ කරේ. එයා මේ පිළිකා රෝගයකින් තමයි නැති වුණේ. නැති වෙද්දී දුව 8 වසරේ වගේ ඉගෙන ගත්තේ. ඊට පස්සේ ආව මං විශ්වවිද්‍යාලයට යනකම්ම මේකේ ආදායමෙන් තමයි මේක කරගෙන ගියේ. සුළුවෙන් පටන් ගත්තේ. මට හිතුණා ආරක්ෂාවට දුවගේ ආරක්ෂාවට හොඳයි කියලා.
මේක ටික ටික වැඩි කරගත්තා. හැමදේම පෝච්චි, එළවලු වර්ග, හර්බ්ස් වර්ග, පෝර වර්ග හැමදේම ටික ටික ගෙනල්ලා වැඩි දියුණු කරගත්තා. ඉස්සෙල්ලාම ගෙනාවේ පැල ටික ටික වගේ ගෙනාවේ. ඊට පස්සේ මම පෝච්චි කරලා විකුණන්න ගත්තා. ඒ වගේ තමයි දේවල් තමයි කරේ. මට හිතුණා මේක තව ටිකක් වැඩි දියුණු කරගන්න ඕන කියලා. මම මුලින්ම සමෘද්ධි කළමනාකරුතුමිය හම්බ වෙලා සාකච්ඡා කළා. මුලින් 25000ක මුදලක් ලබා ගත්තා. ඊට පස්සේ මට ඒ ණය ගෙවුවා. මට ආයි 50000ක මුදලක් ලැබුණා. ඊට පස්සේ මම ලක්ෂ 2ක් වෙනකම් මේ වෙනතුරු ණයට අරගෙන තියෙනවා. මේ ලෝන් එක ගෙවාගෙන යනවා. මගේ මල් අලෙවි කරන්නේ මේක තොග වශයෙන් ගෙනියන අයත් එනවා. සුළු එළඳුත් එනවා. එයාට ඒගොල්ලන්ගෙත් එක්ක තමයි මේක කරගෙන යන්නේ. මම මේ මල් වගාවට අමතරව විසිතුරු මසුන් ඒ වගේ මාළු ඒ කියන්නේ විසිතුරු මසුන් සම්බන්ධ ප්ලාස්ටික් මල් විසිතුරු පැලෑටි මාළුන්ගේ කෑම ඒ වගේ දේවල් කරන්න පටන් ගත්තා. ඒවත් පෝච්චි පොහොර එහෙමත් කරන්න පටන් ගත්තා. සමෘද්ධි බැංකුවෙන් ණය ගන්නකොට අපහසුයක් වුණේ නෑ. මම ව්‍යාපාරයක් කරගෙන යන හින්දා ඒගොල්ලෝ මට බය නැතුව මේ මුදල ලබා දුන්නා. මම මේක පටන් ගන්නකොට ණය ඉල්ලුම් කරන්න මම සමෘද්ධි කළමනාකාරීතුමිය හම් වෙන්න ගියාම එයා මට විස්තර කරලා කිව්වා මේක මේ විදියට වෙන්න ඕනේ, මෙහෙම ලෝන් එක ගෙවන්න ඕනේ. එතකොට තමයි වැඩි මුදලක් ගන්න පුළුවන්. ඒ නිසා මම මාත්මිය එව්වා මේක බලන්න කෙනෙක්ව. එයා තමයි මට උදව් කරේ මේ විදියට කරගෙන යන්න කියලා. තුව මේ දවස්වල ඉගෙන ගන්නේ ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ යන්න බලාපොරොත්තු වෙයි. එයාගේ තව අධ්‍යාපන කටයුතු කරගෙන යන්න වැඩි දියුණු කරගන්න මේක තව ටිකක් දියුණු කරගන්න තමයි මගේ බලාපොරොත්තුව. බෙන්තොට සමෘද්ධි බැංකුවේ සේවය කරමින් සිටියේදී පිළිකා රෝගයට ලක්ව අකාලේ ජීවිතයෙන් සමුගත් සහෘදයෙකුගේ කුඩා දියණිය සහ සැමියා රැකගන්නට බෙන්තොට සමෘද්ධි බැංකුව කටයුතු කළා. ඒ ව්‍යවසායකයෙකු ලෙස නැගී සිටමින් දියණියගේ රැකවරණය සලසන්නට අතහිත දීමෙනුයි. ඒ පිළිබඳව අදහස් දක්වන බෙන්තොට සමෘද්ධි බැංකුව කළමනාකාරණිය. බෙන්තොට සමෘද්ධි බැංකුවේ සමාජිකයෙක් විදියට කුමාරදාස මහත්මයාගේ මෙම පැලතවාන පටන් ගන්න මුලින්ම උදව් කළේ අපේ සමුද්‍ර ප්‍රජාමූල සමෘද්ධි බැංකුව. එතුමගේ විශේෂයෙන්ම කියන්න ඕනේ එතුමගේ සම්බන්ධතාවය අපිට ඇති වෙන්නේ එතුමගේ නෝනා අපේ සමෘද්ධි බැංකුවේ සේවකයෙක් විදිහට අපිත් එක්ක වැඩ කළා. එතුමිය හදිසියෙම මේ පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළුණු නිසා එතුමිය මිය යෑමට ලක් වෙනවා. ඒ අවස්ථාවේදී අවුරුදු 12ක පමණ දරුවෙකුත් එක්ක තමයි මේ දාස මහත්මයා තනි වෙන්නේ. ඇත්තටම එතුමා ලංකාවට පැමිණෙන්නෙත් එයාගේ බිරිඳගේ මිය යෑමත් එක්ක. එතෙක්ම ඒ පවුල බලා ගත්තේ එයා ඒ විදේශ රටක හෝටලයක මේ සූපවේදියෙක් විදියට කටයුතු කරන කටයුතු කරන ගමන්. ඉතින් එතුමා ඒ රැකියාවත් දාලා එයාගේ මේ බිරිඳගේ වියෝ නිසා ලංකාවට පැමිණියා. ඊට පස්සේ බිරිඳ නැති වෙනවත් එක්ක දරුවත් එක්ක ඔහුට රැකියාවක් මෙහි කරගන්න අපහසුතාවයක් තිබුණා. මොකද දියණිය ගොඩක්ම තනි වෙලා හිටියේ. එයා කැමති වුණේ නැහැ මේ තාත්තා වෙනත් රැකියාවකට යනවට සහ දරුවගේ ආරක්ෂාව සම්බන්ධවත් ගැටලු තිබුණා. මොකද එයා ගොඩක්ම අර තාත්තගෙන් ඈත් වෙලා හිටිය නිසා එයාට ඕන වුණා තාත්තත් දැන් ළඟ ඉන්න ඕන කියන එක අම්මත් නැති නිසා දැරියම දුව කැමති වුණේ නැහැ මේ තාත්තා වෙනත් රැකියාවකට යනවට. ඉතින් ඔය අතරදී මේ අපේ මේ දාස මහත්මයා තමන්ගේ මේ වත්තේ පොඩි වගා කටයුතු කරගෙන හිටියේ. ඒ අතරදී තමයි ඒ බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන වෙලාවකදී මම කිව්වේ අපි මෙහිම මේ පැලතවානකට උදව් කරන්නම් පටන් ගන්න කියලා. මොකද මේ මහත්යත් ඒකට කැමැත්තක් දැක්වුවා.
එයත් ඒ වවන කටයුතු වලට ආස නිසා අපි ඊට පස්සේ ආව කුඩා කණ්ඩායම් ක්‍රමවේදයක් තියෙනවා අපේ සමෘද්ධි බැංකුවේ. ඒ කුඩා කණ්ඩායමකට ඇතුළත් කරගෙන බැංකුවේ සමාජිකත්වය දීලා ඒ කුඩා කණ්ඩායම් ක්‍රමය හරහා අපි කුඩා ණය කීපයක් දීලා ඊට පස්සේ තමයි ලක්ෂ 2-3 මේ වෙනකොට ලක්ෂ 5 දක්වා ණයවලට මෙතුමා ගිහිල්ලා තියෙනවා. ඒ ණය අර ගැනීම තුලින් තමයි එතුමා මේ තරම් දුරක් මේ පළතවාන සාර්ථකව කරගෙන ආවේ. ඉතින් මම හිතන්නේ එතුමාට මුලින් පොඩියට පළතවාන කරගෙන ආවත් දැන් මේ වෙනකොට ඔහු විසිතුරු මසුන් කර්මාන්තය ඒ වගේම පොහොර නිෂ්පාදනය කරනවා, ඒ වගේම පොහොර විකුණනවා, මේ මල් පෝච්චි විකුණනවා. ඒ හැම දෙයක්ම මේ පළතවාන හරහා එතුමා කරගෙන යනවා. ඇත්තටම එතුමාට හොඳ ඉල්ලුමකුත් තියෙනවා. මේ බෙන්තර කියන්නේ සංචාරක පුරවරයා. මේ හෝටල් ආශ්‍රිතව එතුමාට හොඳ මේ මල් පෝච්චි සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේ හෝටල් වලට මල් පෝච්චි වශයෙන් විකුණන ඒ දේවල් පවා එතුමා හොඳින් කරගෙන යනවා. මම දන්නේ එතුමාගේ මේ පැල බොහොම මේ පෝෂණයක් තියෙන විදිහට සාමාන්‍ය පැලයක් ගන්න කෙනෙකුට ඒ පැලේ දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන් විදිහට විසිතුරු පැලයක් වුණත් මේ හොඳ විදිහට නඩත්තු කරලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ එතුමාට හොඳ ඉල්ලුමකුත් තියෙනවා මේ ප්‍රදේශයේ. ඒ වගේම මෙතුමා අපේ ව්‍යාපාරික සංගමයේ ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේත් අපි ලියාපදිංචි කරවලා තියෙනවා. ඒ වගේම අපේ වැඩසටහන් වලටත් හැම වෙලාවෙදිම අපේ අලෙවි වැඩසටහන් වලදී අවුරුද්දාන්තිමේදී තියෙන අපේ අලෙවි වැඩසටහන් හැම එකදීම මෙතුමා සම්බන්ධ කරගෙන මෙතුමාව ඉස්සරහට ගෙනියන්න තමයි අපේ බලාපොරොත්තුව සමෘද්ධි බැංකුව විදිහට. දියණියගේ ආරක්ෂාව වෙනුවෙන් හා ආර්ථිකය සවිමත් කිරීමට සුළුවෙන් ආරම්භ කළ විසිතුරු මල් පැල අලවිය මේ වන විට මල් පෝච්චි නිෂ්පාදනය, විසිතුරු මසුන් අලවිය ආදී ක්ෂේත්‍රයන් දක්වා පුළුල් කරමින් හොඳ ආදායම් තත්ත්වයක් ලබා ගැනීමට හැකියාව ලැබිලා. දැන් දියණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරනවා. එදා සිට අද දක්වාම මොහුගේ ශක්තිය බෙන්තොට සමෘද්ධි බැංකුවයි. මංගල ඡායාරූපකරණයේ දෙන තරුණයෙක් පිළිබඳව වූ අත්දැකීමක් දැන් ඔබට සමීප කරන්නේ. ඔහුගේ මව හරහා ඔහු බෙන්තොට සමෘද්ධි බැංකුවෙන් මුල්‍ය ආධාර ලබා ගන්නවා. ඒ සමග ස්ටුඩියෝ වෙඩින් හෝම් නමින් අලුත්ගම නගරයේ දැන් සාර්ථක ව්‍යාපාරයක් ඔහු පවත්වාගෙන යනවා. අලුත්ගම පළවෙනි හරස්වේදී අංක 25A යන ස්ථානයේ ස්ටුඩියෝ වෙඩින් හෝම් නමින් ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යන නිරෝෂ සේනාරත්න නවයෝන් තරුණයෙක්. සිංහ රූපාගම ග්‍රාම සේවා වසමේ විසමින් බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බෙන්තොට සමෘද්ධි බැංකුවේ සමාජිකාවක වූ ජයන්ති කොඩිතුවක් වනසේ මවගේ මැදිහත් වීමෙන් තම ව්‍යාපාරයට ඔහු මුල්‍ය ආධාර ලබා ගන්නවා. මම ඉගෙන ගත්තේ අලුත්ගම විද්‍යාලයේ ඉස්කෝලේ අධ්‍යාපනයෙන් පසු පාඨමාලාවක් හැදවල ෆොටෝග්‍රැෆි ඡායාරූපකරණය අවුරුදු 1.5 කෝස් එකක් හැදෑරුවා. ඉන් පසුව ප්‍රයිවට් ආයතනයක ෆොටෝ එඩිටින් සම්බන්ධව අවුරුදු 3ක් විතර වැඩ කරා. ඉන් පසුව තමයි මම ඡායාරූපකරණයට සම්බන්ධ වෙන්නේ. ඒ පළපුරුද්දත් එක්ක බෙන්තර තමයි මම මුලින්ම ස්ටුඩියෝ පටන් ගත්තේ. පොඩි තැනක 2014 වගේ. එතන අවුරුදු 3ක් වගේ කරා. ඊට පස්සේ තමයි මම අලුත්ගම මේ ආයතනයට එන්නේ. 2017 වගේ. මට කැමරා එකක් මුලින්ම අතර මුදල් තිබුණේ නැහැ. අම්මා තමයි මට ඒලා උදව් කරේ. කැමරා ගන්න. එතන මම බෙන්තර ෂොප් එකේ කරද්දි එහෙම තමයි මම පටන් ගත්තේ. ටික මගේ අවශ්‍යතාවය මම ඊට හදාගත්තා. ෆොටෝග්‍රැෆි කරන අතරතුර නවීන තාක්ෂණය පාවිච්චි කරන කාලෙදී එතන ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය වුණා. ඒ අවශ්‍ය බඩු ටික ගන්න. මොකද යන විදියත් එක්ක වැඩ කරන්න ඕන. හොඳ DSLR කැමරා අවශ්‍යයි. ඊට පස්සේ හොඳ zoom lens, wide lens, ඊට පස්සේ දැන් අලුතින් යන pro light, sensor light අවශ්‍යයි. ඒවට ලොකු ප්‍රාග්ධනයක් යනවා. ඒවත් ටික සපුරා ගන්න. ඒකට තමයි මට සම්බන්ධ වෙන්නේ සමෘද්ධි බැංකුව බෙන්තර. මට ලොකු සහායයක් දැක්වුවා සමෘද්ධි බැංකුවෙන්. මගේ අවශ්‍යතාවය කිව්වන් පස්සේ ඒකට මට අම්මත් එක තමයි
වැඩි සම්බන්ධ වුණේ. මම ඊට නිසා මට වැඩි ඉක්මනට කරගන්න පුළුවන් වුණා. මම සෑහෙන කාලයක් තිස්සේ ගනුදෙනු කරා සමුද්‍ර බැංකුවත් එක්ක. ඉතින් මගේ වැඩ ටික මට ඉක්මනටම කරලා දුන්නා. ඇත්තටම සමුද්‍ර බැංකුව හරහා ගිය නිසා. මම ඊට පස්සේ බැංකුවත් එක්ක කතා කරලා සමාජිකත්වයෙන් ලබා ගත්ත බැංකුවේ. ඊට පස්සේ ඒකම ටික කැටි කාලයක් යද්දි මට ලෝන් එකක් සම්බන්ධ වෙන්න කරගන්න හැකියාව ලැබුණා. ඒ වගේම ඇත්තටම කියන්න ඕන මේ අඩු පොලි රේට් එකක් තමයි ඇත්තටම සමුද්‍ර බැංකුවේ තියෙන්නේ. ඒක අපි වගේ අයට ගොඩාක් වටින දෙයක්. මට ලක්ෂයක ලෝන් එකක් හම්බුණා. ඒකේ මම මගේ ආයතනයේ අවශ්‍ය මේවල උපකරණ ඒ අවශ්‍ය දේවල් ටික කරගත්තා. ඒ වගේම මගේ ආයතනය ඩෙවලොප් කරගන්න අවශ්‍ය දේවල් හදාගන්න එම ලෝන් එකෙන් ගොඩක් දේවල් කරගත්තා. අපි මූලිකම ගන්න වෙඩින් ෆොටෝග්‍රැෆි and වීඩියෝ ෆොටෝග්‍රැෆි. ඊට අමතරව බර්ත්ඩේ ෆන්ක්ෂන් ඉවෙන්ට් ප්‍රයිවට් ෆන්ක්ෂන් ඒ වගේ අපි ගොඩාක් අපේ ආයතනයෙන් වෙනවා කාර්යභාරය. ඒ වගේම උසස් තත්ත්වයේ ෆොටෝ ඇල්බම් දැන් අලුතෙන් යන මැගසින් ඇල්බම් ලයිෆ් ටයිම් වොරන්ටියක් සමගම අපේ ආයතනයෙන් ඇල්බම් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝග්‍රැෆි ෆුල් HD වීඩියෝ එකක් අපි ලබා දෙනවා. දැනට අපේ ආයතනයේ දැන් මාත් සමග ෆ්‍රීලාන්සර් විදියට වැඩ කරනවා 4 දෙනෙක් ඉන්නවා. ෆොටෝග්‍රැෆි වල දෙනෙක් ඉන්නවා, වීඩියෝග්‍රැෆි දෙනෙක් ඉන්නවා. අනාගතයේ බලාපොරොත්තු වන කරන වැඩ කටයුතු තව ටිකක් මේක සාර්ථක කරගෙන මේක ඩෙවලොප් කරගෙන ආයතනයේ කියන්නේ සේවක පිරිසක් තව වැඩි දියුණු කරලා පොඩ්ඩක් ඉස්සරහට යන ගමනක් තමයි තියෙන්නේ. මගේ ආයතනයේ ස්ටුඩියෝ වෙඩින් හෝම් බෙන්තෝට අලුත්ගම මේ යන ප්‍රදේශයේ ඡායාරූපකරණයේ හොඳම ආයතනයේ විදියට වැඩ කටයුතු කිරීම මගේ බලාපොරොත්තුව. ඒ වගේම ආයතනයේ දියුණුව සඳහා ඉදිරියේදීත් මම බලාපොරොත්තු වෙනවා සමුද්‍ර බැංකුව හරහා ගනුදෙනු කරලා මේ ආයතන තව දියුණු කරන්න. මම සමුද්‍ර ආයතනයට බැඳුනේ 2016 වර්ෂයේ. ඒ ගාන මම බැඳිලා අපේ කණ්ඩායම් 5 දෙනා එක්ක මම 50000 ගත්තා. 50000 අරගෙන ඒවල ඉවරලා ඒ ගාන ලක්ෂ ගත්තා. ඒ ගාන අපේ ගෙදර ඉටිපන්දම් ව්‍යාපාරය කරගෙන යන මයි මහත්තයා අසනීපෙන් ඉන්නේ. දැන් පොඩි දුව කරන්නේ ඒ ගමන පුතා කිව්වා අම්මේ ස්ටුඩියෝ අඩුපාඩු තියෙනවා මට කරගෙන යන්න පුළුවන් නම් මුදලක් ලබා දෙන්න කියලා සංගමය හරහා සමුද්‍ර සංගමය. ඒ ගන්න මම අපේ ලොකු මිස් එක කතා කරගෙන පස්සේ ඒ ගන්න ලක්ෂ 6ක් පුතාට අරන් දුන්නා. තම මවගේ ආධාරයෙන් බෙන්තොට සමෘද්ධි බැංකුවෙන් ලබාගත් මුල්‍ය ආධාර මත ගොඩනැගූ ව්‍යාපාරය තවත් පුළුල් කරමින් නගරයේ විශාලතම ඡායාරූපාගාරයක් ලෙස ගොඩනැගීම නිරූෂගේ අනාගත අපේක්ෂාවයි. ඒ සඳහාද බෙන්තොට සමෘද්ධි බැංකුවේ අතහිත දීම මොහු අපේක්ෂා කර සිටී. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ තොරතුරු ඔබ වෙත සමීප කරන සමෘද්ධි පුවත් වෙතයි දැන් අවධානය. පවුල් ඒකක ඉලක්ක කරගැනීමෙන් ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට අඩුපොලි විශේෂ ණය වැඩසටහනක් හා කාබනික ගෙවතු වගා ඒකක වැඩසටහන් සමෘද්ධි ව්‍යාපාරයේ හරහා ක්‍රියාත්මක කරන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහතා පවසයි. මෙම උතුර පළාත නියෝජනය කරන ජනතාව වෙනුවෙන් අද දවසේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවලා ඒ අයට දැනුවත් කරන වැඩපිළිවෙලට අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දීලා තිබෙනවා. ඒ නිසා අපි මේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම සෑම ග්‍රාම නිලධාරී කොට්ටාසයකම වෙසෙන සමෘද්ධිලාභී අඩු ආදායම්ලාභී ප්‍රජාවගේ ජීවන මට්ටම උසස් කරන්න මේ වෙලාව වෙනකොට අපේ අමාත්‍යාංශය යටතේ අතිකරු ජනාධිපතිතුමාගේ අතිකරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරගෙන යන මෙම ගෘහාර්ථික ඒකක සංවර්ධන වැඩපිළිවෙල දැනටම අපි ක්‍රියාත්මක කරලායි තියෙන්නේ. ඉතින් ඒ අනුව අපි දැනටම අපි මේ සෑම පවුලක් වෙනුවෙන්ම එයාලගේ ආරම්භක අවස්ථාවක් විදිහට මේ ගෙවතු වැඩපිළිවෙලකින් අපි ආරම්භ කරගෙන යන්න සූදානම් වෙලා ඉන්නේ. ඒ නිසා ඒක සරලව සුළුවෙන් සහ අපේ පළපුරුද්ද අපි තියෙන කෘෂිකාර්මික පසුබිමක් එක්ක අපි කටයුතු කරපු ජාතියක් කණ්ඩායමක් විදිහට
ඒ වැඩපිළිවෙල අපි දැනට ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නේ. අපේ පවුල්වල එහෙම නැත්නම් අපි එදා ඉඳලා අපි ජාතියක් විදියට සෑම පුජ්‍යලෙකුගේම ගෙදර තිබිච්ච ගෙවත්ත කියන සංකල්පය තමයි අපි මේකට මුල් කරගෙන තියෙන්නේ. ඒ අනුව තමයි අපි මේ ගෘහ ආර්ථික ඒකක කියන සංකල්පය රට හඳුන්වලා තියෙන්නේ. ඒක ගෙවත්තට වඩා ඉහළට ගියපු සංකල්පයක්. ගෙවත්තකින් අපි සුළුවෙන් හෝ තමන්ගේ ආර්ථිකයට ශක්තියක් කරගන්න යම් දේවල් වගා කරලා තමන්ගේම ගෙවත්ත හරහා තමන්ගේ ආර්ථිකයක පැත්තකින් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්නවා වගේම එයාලගේ ජීවන මට්ටම උසස් කරගෙන එයාගේ ආර්ථික වශයෙන් ශක්තිමත් කරන වැඩසටහන් ව්‍යාපෘතීන් රාශියක් අපි දැන් හඳුන්වලා දීලා තියෙන ක්‍රියාත්මක කරන්න. ඒක තමයි අපේ රජයේ බලාපොරොත්තුව. මේ සෑම පවුලක්ම ඉහළ ආදායම් මට්ටමකට ගෙනල්ලා එයාගේ ආර්ථිකය ශක්තිමත් කරලා පවුල් ඒකක විදිහට සංවර්ධනය කරන්න. ඉතින් මෙන්න මේ පවුල් ඒකකයක් හඳුනාගෙන මේ පවුල් ඒකකයට සැලැස්මක් සකස් කළා ඉදිරි වසර කිහිපය වෙනුවෙන් ඒ සකස් කිරීමේ වගකීම අද සමෘද්ධි ව්‍යාපාර සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුව මේ සියලුම නිලධාරීන් ඇතුළු කණ්ඩායමට පැවරිලා තිබෙනවා. වැඩපිළිවෙල ආරම්භ කරගෙන යන අවස්ථාවක ඉන්නේ. ඉතින් අපි දැනටමත් සමෘද්ධිලාභී පවුල් 50ක් තෝරා ගන්න කියන උපදෙස් අපේ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් දිසාපතිවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළේ සියලුම දෙනාට දැනුම් දීලා තිබෙනවා. අපි හරහා ඒ කියන්නේ මම කතා කරන සමෘද්ධි වැඩපිළිවෙල හරහා පවුල් 50ක් මේ වැඩපිළිවෙලට දැනටම දායක කරගන්න අපි සූදානම් කරගෙන තිබෙනවා. ඒක උතුරු පළාතේ සියලුම ප්‍රාදේශීය කොට්ටාස වලට අපි ක්‍රියාත්මක කරගෙන යනවා සමෘද්ධි වැඩපිළිවෙල හරහා. ඒ වගේමයි ඒ හරහා ක්‍රියාත්මක කරගෙන යන අනෙක් වැඩපිළිවෙල ග්‍රාම නිලධාරීන්, ඒ වගේම කෘෂිකාර්ම පරිශ්‍රණ නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හරහා එහා සමානවම කණ්ඩායමක් තෝරගෙන මේ වැඩපිළිවෙලට දායක වෙන්නයි රජය සැලසුම් කරලා තිබෙන්නේ. අධ්‍යක්ෂ ජනරාල්තුමා මේ බව සඳහන් කළේ සමෘද්ධිලාභීන් විසින් වවුනියාව ආසිකුලම් ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක ආර්ථික භෝග වගා ආදර්ශ ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්. විට යනෙනා තන රැසෙනා හඬ සමෘද්ධි සමෘද්ධි FM අන්තර්ජාල රේඩියෝ මගින් මාසිකව පවත්වනු ලබන පූදා සජීවී විකාශය ඔක්තෝබර් 30 වෙනිදාට යෙදෙන වප්පුර පසළොස්වක පෝය දිනයේ නිමිත්තෙන් මහරගම පමුණුව දේවාල පාර ධර්මශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ සිට විකාශය කෙරේ. මහරගම පමුණුව ධර්මශ්‍රී වර්ධනාරාම අධිපති පූජ්‍ය කෝට්ටේ ඥානාරාම හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන අටසිල් සමාදන් වීමේ සිට බෝධි පූජා පින්කම දක්වා ආගමික වැඩසටහන් උදෑසන 6:30 සිට දවස පුරා සජීවීව විකාශය කෙරේ. ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් පිළිබඳ කතා කරන මේ සමය තුලදී ඔබට අපට සුළු දෙනාට වැඩි වගකීමක් තිබෙනවා. එකක් ආර්ථිකයට මේ පවතින තත්ත්වයේ හමුවේ ඇතිව තිබෙන දෙවැන්ත තර්ජනය. ඒ වගේම ඒ තර්ජනයේ හමුවේ සමාජයේ යහපත් ලෙස පවත්වා ගැනීමට ඔබට පැවරී තිබෙන වගකීම. මේ සියල්ල ඔබ අතේ පවතින්නේ නැත්නම් ඔබේ හැසිරීම තුළ පවතින්නේ. ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්නට, රටේ ආර්ථිකය ශක්තිමත් වන්නට යලිත් රට පෙර පුරුදු තත්ත්වයට පත් කරගත යුතුයි. ඒ සඳහා ඔබගේ හැසිරීම, ඔබගේ හොඳ පුරුදු ටික ආරක්ෂා කරගැනීමෙන් කටයුතු කිරීම බොහොම වැදගත්. මේ ගෙවි ගිය අඩහුරාවකට ආසන්න කාලය තුළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් තමන්ගේ ජීවිතය ශක්තිමත් කරගත් පුද්ගලයන්ගේ අත්දැකීම් ඔබට කිව්වා. ලබන සතියේදී තවත් මෙවැනි අත්දැකීම් ඔබට කියන්නට අප බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔබගේ හැසිරීම, ඔබගේ ක්‍රියාකලාපය මේ හැසිරීමත් එක්ක ගොඩනැගෙන රටේ ආර්ථිකයට යහපත් හෙට දවසක් උදා කරાવી ඔබ නිවැරදිව ජීවත් වුවහොත් ඒ පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තුල ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් පිළිබඳව කතා කරන්නේ ඔබේ ආර්ථිකය ශක්තිමත් කරලීම උදෙසා. ඔබ තාමත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ එතනම් සමෘද්ධි බැංකුව වෙත ගමන් කරලා ඔබේ ආර්ථිකයට යම් පිටිවහලක් ලබා ගන්නට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය ලබා ගත්තේ නැතිනම් ඔවුන් සූදානම් ඔබ වෙනුවෙන් ඒ අත්දැකීම ලබා දෙන්නට, ඒ වෙනුවෙන් ඌ කැපවීම කරන්නට, ආර්ථිකය ශක්තිමත් කරන්නට මුල්‍ය ආධාරයක් ලබා දෙනවා පමණක් නොවේ, ඔබට හොඳ පුහුණුවක් ලබා දෙන්නට, වෙළඳපොළ සපයා දෙන්නට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අප කැප වී සිටිනවා. ඉතින් ඔබට ආරාධනා කරන්නේ ඒ උදෙසා ඔබගේ කැපවීම නැතිනම් ඔබගේ ඉදිරිපත් වීම බොහොම වැදගත් වග. ලබන සතියේ මුණ ගැසුණු විට තවත් එවැනි සාර්ථක වූ ව්‍යාපාරයන් පිළිබඳව, එවැනි අත්දැකීම් පිළිබඳව ඔබට කියන්නම්. සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මුල්‍ය ස්වයංරැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ හමුවීමත් එක්ක ලබන සතියේත් යලිත් මුණ ගැහෙනවා සමෘද්ධි උදානයෙන්. ප්‍රාර්ථනීය ඔබට නිරෝගී සමෘද්ධිමත් සතියක්.